අයිබෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. ජූනි මාසේ 30 වෙනිදා අද සිකුරාදා දවස මාසය ගෙවිලා ගියා. ජූනි මාසේ පොසොන් මාසය ගෙවිලා යන අවස්ථාවක අපි ඉන්නේ. එළඹෙන්නේ ඇසළ මාසය. මේ මාසේ බොහෝ කටයුතු සිද්ධ වුණා. අද 30 වෙනිදා විශේෂ දවසක්. ජනතාව බොහෝ විදිහට මේ පිළිබඳව එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්න දවසක් බවට පත් වුණා. හැබැයි සාමාන්‍ය පුංචිම මිනිස්සුන්ට නෙමෙයි මැදි පන්තියෙන් උඩ ඉන්න අය තමයි බැංකුවල වැඩිපුර මුදල් තැන්පත් කරලා තියෙන අය. වැඩිම අද දවස ගැන බොහෝ දෙනා කතා කළා. මේ සම්බන්ධව බොහෝ පුවතුත් වාර්තා වුණා. රජයේ පැත්තෙන් කරන්නට යන කාරණාව සම්බන්ධව දැඩි ආර්ථික අපහසුතාවයක රට ඉන්නේ. විසඳුම් සොයන්නට ඕනේ. ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමේදී යම් යම් තීරණාත්මක ක්‍රියාවලියන් වලට අවතීර්ණ වෙන්නට සිද්ධ වෙනවා. මේවා පිළිබඳව බොහෝ දෙනා සැකෙන් කතා කරනකොට බොහෝ අයට සැකයට තුඩු දෙන කාරණා පිළිබඳව ඉතාම පහසුවෙන් සමාජගත කරන්නට පුළුවන් බොහෝ කාරණා. හැබැයි මේ සම්බන්ධව රජයක් විදියට කටයුතු කරන ආකාරය පිළිබඳව ඊයේ දවසේදී ඉතා පුළුල්ව විග්‍රහ කළා. අද දවසේ ජාතික පුවත්පත් මේ පිළිබඳව අනාවරණය කරනවා. අපි පළමු අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතට ප්‍රධාන සිරස්තලයේ ලියවෙන්නේ මෙලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියම නිදහස් කියලා වන ප්‍රකාශය තැන්පත්කරුවන් මිලියන 57ම ආරක්ෂා කරනවා. මහ බැංකු අධිපතිවරයා කරන ප්‍රකාශය අර්ථ සාධකයට අත තබන්නේ නැහැ. EPF පොලිය 9% අනිවාර්යයි. මහ බැංකු අධිපතිවරයා කරන ප්‍රකාශය පුවත්පත් ගණනාවක ප්‍රධාන සිරස්තලයේ ලෙස ලියවෙන්නේ එම පුවත. දිවයිනත් ප්‍රධාන සිරස්තලයේ ලෙස ලියන එම පුවත ට්‍රිලියන 6න් 3.5ක් EPF ETF සහ විශ්‍රාමික අරමුදල් බැංකු පද්ධතියට මහජන තැන්පතු වලට බලපෑමක් වන්න ඉඩ තබන්නේ නැහැ. ආර්ථික ලොක්කෝ දිවුරති කියලායි ප්‍රධාන සිරස්තලයේ දිවයින ලියන්නේ. අර්ථ සාධකයට 9% පොලිය සහතිකයි. අයින් වුණොත් බද්ධ 14% සිට 30% දක්වා වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයකුත් මේ තුල ඔපුටාගෙන තිබෙනවා. අත තිබ්බොත් බලාගෙනයි සජිබ නිකන් ඉන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. තුනෙන් එකක් දැනටමත් ප්‍රතිලාභීන්ට අහිමි වෙලා කියලා රාසමාණික්ක මන්ත්‍රීතුමා කරන ප්‍රකාශයකුත් උපුටාගෙන තිබෙනවා. මුදල් මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය සම්බන්ධව මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. මේ දේශීය ණය ප්‍රතිස්ථකරණය බැංකු අංශය අතහැර සිදු කරන බැවින් බැංකු වලට මහජන මුදල් තැන්පතු වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අද ප්‍රධාන සිරස්තලයත් ලියන්නේ එම කාරණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු පද්ධතියට අත තබන්නේ නැහැ. EPF සඳහා ලබා දෙන 9% පොලිය ඉදිරියටත් ලබා දෙනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කරන ප්‍රකාශය ඊයේ දවසේ ජාතික රූපවාහිනී ප්‍රධාන පුවත් තුලින් මේ පිළිබඳ අනාවරණය කරුණා. නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා මෙලෙස ඊයේ දවසේ අදහස් ප්‍රකාශ කළේ. මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ එම යෝජනා අනුව මෙරට බැංකු පද්ධතිය තවදුරටත් පීඩනයට ලක් නොකරන බවයි. රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට දැනට තියෙන 128ක් 95%කට වඩා අඩු මට්ටමකට 2032 දී ගේනවා. ඒක තමයි පළවෙනි නිර්ණායකය. දෙවෙනි එක රජයේ මුල්‍ය කරන අවශ්‍යතාවය 2022 දැනට තියෙන මට්ටමට ප්‍රතිව්‍යුහ කරේ නැත්නම් 134.6ක් ඒක ගේනවන සාමාන්‍යයෙන් 113 මට්ටමකට ගේනවා. ඒක තමයි දෙවෙනි නිර්ණායකය. තුන්වෙනි එක විදේශීය ණය සේවාකරණය දැනට දළදේශීය නිෂ්පාදනයේ 9.4ක් පවතිනොද ඒක 4.5ක් මට්ටමට වාර්ෂික 4.5 මට්ටමට පල්ලෙහාට ගේනවා. මේ ඉලක්ක ටික ළඟා කරගත්තොත් $16.9 බිලියන් වලින් අඩු වෙනවා මේ ඉලක්ක තුන ළඟා කරගත්තේ. අර ලොකු කතාව තිබ්බ බැංකු කඩා වැටෙනවා තැන්පත් නැති වෙනවා. හුඟදෙනෙක් ඇහුව තැන්පත් එළියට ගන්නද එපාද බැංකු තැන්පත් වලට අවධානයක් තියෙනවද කියලා. බැංකු වලට තැන්පත් වලට අවධානයක් තිබිලා තැන්පත් ඉවත් කරන්න ගත්තොත් බැංක් රන් කියලා කියන්නේ ඒකෙම කඩා වැටෙන දෙයක්. ඒක නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවේ තැන්පත් කරුවන්ගේ මුදල් රක්ෂා කර ගැනීම. ඒතර ඒ අනුව බැංකු වලට මුකුත් කරන්නේ PF සහ ETF සහ සියලුම තවත් සුපර්ඇනියුෂන් ෆන්ඩ්ස් තියෙනවා පෙන්ෂන් ෆන්ඩ්ස් ගොඩක් පුද්ගලිකව ලියාපදිංචි වෙච්ච ආයතනවල භාණ්ඩාගාර බැඳුම් කර වලින් තියෙන බොන්ඩ්ස් ඔක්කොම නැවත රජයට අරගෙන අලුතෙන් බොන්ඩ් සීරීස් ඉෂුව කරනවා. 2025 වෙනකම්ම 112ක් කූපන් හම්බ වෙන විදියට. ඉතින් එහාට දිගටම 109ක් කූපන් එක හම්බ වෙනවා. මේ සම්බන්ධව විවිධ සංවිධාන සහ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. මේ සම්බන්ධව සමාජයේ නිශ්චිත මතයකට තාම එන්නේ නැහැ. අද උදෙත් සමහරු කතා කරලා කෙනෙකුගෙන් අහන්න පුළුවන් අපේ බැංකු මුදල් වලට මොකද වෙන්නේ වගේ කාරණා තමයි සමාජයේ තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකු සංගමය කරන ප්‍රකාශය පිළිබඳ අපි අවධානය යොමු කරමු. දිනමින වාර්තා කරනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මහ බැංකු අධිපතිගේ සහතිකය පිළිගන්නවා කියලයි ශ්‍රී ලංකා මහ බැංකු සංගමය කියන්නේ. මහින්ද අලුත්ගෙදර ලියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අපේක්ෂිත රජයේ ස්ථාවරය පිළිබඳ මහ බැංකු අධිපතිවරයාගේ සහතිකය බැංකුව විසින් පිළිගන්නවා
පිළිගන්නා බව ශ්‍රී ලංකා බැංකු සංගමය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාවය පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක්‍රියාවලිය පිළිබඳ සපයන ලද පැහැදිලි කිරීම. මෙලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සාදරයෙන් පිළිගෙන තිබෙනවා. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ එම ප්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කර ඇති අතර ඉදිරි දේශීය ණය ප්‍රශස්තකරණය හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑමක් සිදු නොවන බවටත් එමගින් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට කිසිදු ආකාරයකින් අහිතකර බලපෑමක් සිදු නොවන බවටත් නිශ්චිත සහතිකයක් ඇතුළත් කර ඇති බවයි සංගමය පෙන්වා දී තිබෙන්නේ. ඒ බැංකු සංගමය ශ්‍රී ලංකා බැංකු සංගමය කරන ප්‍රකාශය ඔවුන් ඉතා පැහැදිලිව කියන මහා බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය අපිට පිළිගන්න පුළුවන් බැංකු පද්ධතියට හානියක් වෙන්නේ නැති බව. අස්වැසුම පිළිබඳවත් බොහෝ මත පහුගිය දවස්වල ප්‍රචාරය වුණා. ජනාධිපතිතුමා ඍජු පිළිතුරක් ඒට ලබා දුන්නා. ඊට පස්සේ නැවත වතාවක් ජනාධිපතිතුමා ඊයේ දවසේ මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනවා, දිවයින වාර්තා කරනවා. අස්වැසුමෙන් කිසිවකු අතහරින්න එපා ජනපති නිලධාරීන්ට උපදෙස් කියලායි ශාම්නුවන් ගණේවත්ත ලියන්නේ. මේ අනුව කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි අස්වැසුම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර රජය නිකුත් කර ඇති තීරණයක් අනුව කටයුතු කරන ලෙස සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මේ රටේ තිබෙන විවිධ ප්‍රශ්නවලට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය. මේ නිසා ආර්ථිකය සම්බන්ධ ගනු ලබන තීන්දුව සම්බන්ධව මහ ජනතාව ඉතා විමසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම වැරදි තොරතුරු ඉතාමත්ම ප්‍රබලව ජනතාව ආකර්ෂණය කරගන්නටත් පෙළඹෙනවා. ඒකට හේතුව තමයි දන්නේ අය හරියට නොකරපු හින්දා නොදන්න අය කියන දේවල් අහන තැනට සමාජයේ බොහෝ දෙනා පත් වෙලා තිබෙනවා. ඒ නිසා රජය පිළිබඳව, නායකයින් පිළිබඳව, එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨ ප්‍රවීණයින් කියන දේවල් පස්සේ කළමින් බොහෝ කතා වැනි දේවල් වලට මිනිසුන්ගේ වැඩි ඇල්මක් තිබෙනවා. හැබැයි අපි නිවැරදිව තේරුම් ගන්නට ඕනේ අපි ඉන්නේ අර්බුදයක. ඒ නිසා විසඳුමක් හොයන්නට ඕනේ. කවුරු හරි වැඩක් කරලා මේවා මේ වගේ ගලව ගන්නට ඕනේ. ඒ තත්ත්වය ගැනත් අපි අවධානය යොමු කරන්නට ඕනේ. තිබිච්ච තත්ත්වය නේ හොඳ නෑ කිව්වේ. ඒ නිසා තිබිච්ච තත්ත්වය වෙනුවට අලුත් තත්ත්වයන් ඇති කිරීම ඉතා වැදගත්. අලුත් දේවල් කරනකොට කටකතා වැනි දේවල් බොහෝ ලෙස පැතිර යනවා. මේ මව්බිම ප්‍රධාන සිරස්තලය විදේශිකයින් දෙදෙනෙක් සිංහරාජ්‍යයේ ජෛව සම්පත් සොරකමක කියලා පුවතක් වාර්තා වෙනවා. ගෙම්බන්, කටුස්සන්, කෘමි හා සාක එකතු කරලා අරගෙන යන්නට උත්සාහ කරලා තියෙනවා. ඉරානෙන් ඇවිල්ලා සිංහරාජ්‍යයෙන් මේ ජාන කොල්ල කාලා කියලායි වාර්තා වෙන්නේ. වළංගු බලපත්‍රයක් නොමැතිව සිංහරාජ්‍ය වනාන්තරයෙන් ලබා ගන්න ලද ජීවි සහ අජීවි සතුන් සහ සාක කොටස් රැගෙන යාමට උත්සාහ කළ ඉරාන ජාතිකින් තිදෙනෙකු ශ්‍රී ලංකා නෙළුව අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා සවස් 1:45ට පමණ අත්අඩංගුවටගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 5 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ තිබෙනවා. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉරාන ජාතිකින් තිදෙනෙකු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කියලායි සඳහන් වෙන්නේ. මේවා අපිට වැදගත් නැහැ. හැබැයි පිට රටවලට අවශ්‍යයි වැදගත් කියලා ලංකාවෙන් අරගෙන යන විදිය අපූර්වට දකින්නට තිබෙනවා. අරුණ පුවත්පතේ පුවත මුඩුබිම් වනාන්තර කරන්න ඔලිම්පික් කමිටුව ලංකාවට එබේ කියලා පුවතක් අරුණ වාර්තා කරනවා. සාලි කුමාර ගුණසේකර ලියන්නේ මුඩුබිම් වනරක්ෂිත බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක් තෝරාගෙන ඇතැයි වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ යටතේ මෙරට සංරක්ෂිත ප්‍රදේශවල මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ සාකච්ඡාවක් වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනේ පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත් වූ බව සඳහන් වෙලා තිබෙන. ඔලිම්පික් කමිටුවයි ලංකාවට එබෙන්නේ ලංකාවේ මුඩුබිම් වනාන්තර බවට පත් කරන්නට. මේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය කොල්ලකරුවෝ කඩාවදිති මුරකරුවන් ගස් බැඳ සුපිරි වාහන 4ක් කොල්ල කති කියලා සඳහන් 2ක් මස් කරන්න යද්දී ගරාජයකින් සොයාගෙන තිබෙන බවත් වාර්තා වෙනවා. තෙල්දෙනිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට ඊයේ අලුයම කඩා වැදුණු 5 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථ 3ක් සහ වෑන් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි තෙල්දෙනිය මූලස්ථානයේ පොලිසිය පවසන බවයි සඳහන්ව තිබෙන්නේ. ආර්ථික අර්බුදයේම එක පැතිකඩයක් මෙලෙස ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තේ මිනිස්සු මෙවැනි අපරාධවලට ඊ타ත්ම ප්‍රබලව පිවිසෙන ආකාරයක් දකින්නට තිබෙනවා. මේ මව්බිම ප්‍රධාන අනුසිරස්තලය රත්මලානෙන් කප්පම් ගන්න දකුණේ කල්ලියේ කතුන් තිදෙනෙක් කියලා පුවතක් වාර්තා වෙනවා. මෙහෙයවීම අගුණකොළ පැලැස්සේ හිරගෙදර ඉඳලා කියලායි සඳහන් වෙන්නේ. අගුණ පැලැස්ස බන්ධනාගාරයේ රැඳී සිටිමින් දුරකථන මාර්ග ඔස්සේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් වල යෙදෙන විවිධ ව්‍යාපාරිකයින්ට මරණීය තර්ජන එල්ලකොට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් කප්පම් ලෙස ලබාගෙන එම මුදල් විවිධ අපරාධකරුවන්ගේ ගිණුම් වලට බැර කර ගන්නා මහා පරිවාහන ජාවාරම ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශනාංශය විසින් අනාවරණය කරගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මේ බන්ධනාගාර ඇතුලේ ඉන්න හිරකාරයෝ කරන දේවල් මේවා නිකම්ම කරන්නට බෑ. මේ අයට දුරකථන යන්නේ කොහොමද දුරකථන නැවතුමක් එළියට ගන්නෙ? මේවා පිළිබඳව හොයලා බලපුවාම මේවා පිටිපස්සේ මේ වගේ බලධාරීත් ඉන්න බවයි පහුගිය කාලේ තොරතුරු වලින් වාර්තා වුණේ. මේ දිවයින වාර්තාව නඩු භාණ්ඩ ගබඩාවේ කුඩු පාර්සල් දෙකක් අතුරුදන්. ලිපිකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා. නෝමන් පලිවඩන ලියන වාර්තාව කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ විනාශ කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පාර්සල් වලින් පාර්සල් දෙකක් අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව එම අධිකරණයේ ලිපිකරුවන් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යනවා. මෙම නඩු භාණ්ඩ ගබඩාවේ පාලකවරයාට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බවයි සඳහන්ව තිබෙන්නේ. මෙසේ තොරතුරක් ලැබුණේ නැත්නම් මෙවැනි දේවල් කොච්චරනම් පිටතට යන්නට පුළුවන්ද? හැබැයි මේවා ආරක්ෂිතව තිබෙන බවයි බොහෝ දෙනා දන්නේ. හැබැයි මේ දේවල් අරගෙන මිනිස්සු ගිහිල්ලා තවත් වෙළඳාමක් කරලා තවත් ජාවාරමක් සිදු කරන ආකාරය තමයි බොහෝ තැන්වල අසන්නට තිබෙන්නේ. මේ දිනමින වාර්තාව වැල්ලවත්තේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයෙකුගේ සේප්පුවක් කඩා සොහයුරියෝ තිදෙනෙක් කෝටියකට වැඩි මුදල් සහ රන් බඩු කොල්ල කති කියලා වාර්තා වෙනවා. ගයන් කුමාර වීරසිංහ ලියන්නේ වැල්ලවත්තේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ඉහළ මහලේ ඇති එහි අධ්‍යක්ෂකවරයෙකුගේ නිවසට පැමිණි ඒ අධ්‍යක්ෂකවරයාගේ සහෝදරයන් තිදෙනෙකු නිවසේ තිබුණු සේප්පුවක් විවෘත කර ඒ තුල තිබුණු රුපියල් කෝටියකට අධික මුදලක් හා රන් භාණ්ඩ තොගයක් කොල්ල කා ගොස් ඇති බවට පැමිණිල්ලක් වැල්ලවත්ත පොලිසියට පෙරේදා ලැබී තිබෙනවා. මේ පැමිණිල්ල කර ඇත්තේ එම නිවසේ හිමි අධ්‍යක්ෂකවරියගේ බිරිඳ විසින් කොල්ල කෑ රන් භාණ්ඩවල වටිනාකම ඊයේ සවස් වන විටත් අනාවරණය කරගෙන තිබුණේ නැහැ. එම රන් භාණ්ඩ පරම්පරාගත දීපලක් බවටයි පැමිණිලිකාරිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ තිදෙනා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ තිදෙනා සහෝදරයෝ තිදෙනෙක් කියලායි සඳහන්ව තිබෙන්නේ. කොහේ සල්ලි තිබ්බත් ගන්න තැනටපත් වෙලා තියෙන්නේ. ඒකයි සාමාන්‍ය තත්ත්වය. විශේෂඥ වෛද්‍යවරියගේ වැඩ නිසා ළමා රෝහලේ 8 වාට්ටුවේ අවුල ගැන විමර්ශන සන්ධ්‍යා කරුණාරත්න ලියන්නේ. කොළඹ රිචුවේ ආර්ය ළමා රෝහලේ 8 වාට්ටුවේ සේවය නියුතු විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් වාට්ටුවේ සේවය නියුතු වෛද්‍යවරුන් තිදෙනා දින 9ක් තිස්සේ රාජකාරියට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කරන බව රෝහල් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිනමිනට පැවසූ බවයි සඳහන්ව තිබෙන්නේ. ළමා රෝහලේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් සාකාවේ උපදෙස් පරිදි මේ වෛද්‍යවරුන් තිදෙනා පසුගිය 21 වෙනිදා සිට මේ දක්වා වාට්ටුවේ සේවයට වාර්තා කර නැති බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අතර රාජකාරී කටයුතු සඳහා වෛද්‍යවරුන් තිදෙනාට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබියදී වාර්තා නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් හෙතෙම පැවසූ බවයි සඳහන්ව තිබෙන්නේ. සංගම් මිතා ප්‍රබල වෙලා සමහරුන්ගේ සේවාවන් තීන්දුව කරන්නේ එහෙම නැත්නම් සමන් කරන්නට ඕනේ කටයුත්ත මොකද්ද කියලා තීන්දුව කරන්නෙත් ඇතැම් සංගම් බවට පත් වෙලා තිබෙන්නේ. මේ අරුණ ප්‍රධාන සිරස්තලය කෙනෙකුට මේ වගේ හානි වෙන්නට පුළුවන්, කෙනෙකුට මේකෙන් යහපතක් වෙන්නටත් පුළුවන්. ගෝල් පේස් ඇවිදින කඩවල වැසිකිලිවල හදන කෑමත් කියලා අරුණ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. වෙලෙන්දන් 273කගෙන් ලියාපදිංචි වෙලා ඉන්නේ 46යි කියලා සඳහන් අනීෂා මානගේගේ වාර්තාව. ගාලු මෝදුර ජංගම වෙළඳුන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ වෙළඳුන් 273ක් අතරින් 46 දෙනෙකු පමණක් ලියාපදිංචි වී ඇතැයි වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් හතුරුසිංහ පැවසූ බවයි එහි සඳහන්ව තිබෙන්නේ. PHI මහතුරු එහෙම මේ පැත්තට ගිහිල්ලා නෑ වගේ. අරුණ පුවත්පතේම වාර්තාව අමු මිරිස් කිලෝව 18 උඩයයි කියලා වාර්තා කරනවා. සාලිය කුමාර ගුණසේකර ලියන්නේ එළවලු වෙළඳ පොලේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 800ත් 900ත් අතර වෙන බවයි සඳහන් වෙන්නේ. ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු වලින් මේ බව අනාවරණය වෙන්නේ. ගමෙන් එනකොට මේ තරම් මිලක් ඒ අස්වැන් වලට ලැබෙන්නේ නැහැ. සමහර විට දඹුල්ලේ එක මිලක්, කොළඹ එක මිලක්, එවැනි විදිහටයි මේ නිෂ්පාදන සම්බන්ධව එහෙම නැත්නම් ගොවියන්ගේ නිෂ්පාදන සම්බන්ධව මිල තීන්දුව වෙන්නේ. මේ දිවයින පුවත්පතේ වාර්තාව සෝලා ගහපු අයට ලංවීම බිලියන 4ක හිඟගෙවයි කියලා වාර්තා වෙනවා. සිරිමන්ත රත්නසේකර ලියන්නේ වහල මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාරිභෝගිකයන් වෙත මෙතෙක් ගෙවීමට නොහැකිව තිබූ බිලියන 4ක හිඟ මුදල් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවීමට කටයුතු කළ බව එහි අතිරේක සාමාන්‍ය අධිකාරී හේමන්ත කේ රණසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව 2023 අප්‍රේල් දක්වා ගෙවිය යුතු සියලුම හිඟ මුදල් මේ වන විට පියවා ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ. පුද්ගලයන් 45000කට මෙසේ මුදල් ගෙවලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දුන් දැඩි මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් 2022 වසරේදී රූෆ්ටොප් සෝලාර් පාරිභෝගිකයන් සඳහා වන ගෙවීම සම්පූර්ණයෙන් පියවීමට ලංවීමට නොහැකි වූ බවත් කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 15 වෙනිදා පිරිවැය පරාවර්තක තීරුබදු ක්‍රියාත්මක කිරීම සමග හිඟ මුදල් පියවීම ආරම්භ කිරීමට ලංවීම සමත් වූ බවත් රණසිංහ මහතා සඳහන් කළ බවයි ඇසෙන්නේ.
බොහෝ වෙලාවට කියන්නේ ගෙව්වේ නැහැ කියලා. හැබැයි ලංවීම මුදල් ගෙවූ පුවතක් පිළිබඳව කාලයකට පස්සේ අපිට අහන්නට ලැබුණේ. මේ අද පුවත්පත නව විදුලි ගාස්තුව ප්‍රකාශයට පත් කිරීම අද ඉන්දික හේවා විතාරණ ලියන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව වසරකට දෙවතාවක් මිල සංශෝධනය කෙරෙනවා. ජනවාරි 1 වෙනිදා සහ ජූලි 1 වෙනිදා. ඒ අනුව ජූලි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන නව විදුලි ගාස්තුව මහජන උපභෝක්තා කොමිසමේ සමාජිකින් රැස් වී අද දිනේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවයි සඳහන් වෙන්නේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මේ මාස 1 වෙනිදා සිට 25 වෙනිදා දක්වා මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබා ගැනීම සිදු කළ අතර පසුගිය 27 වෙනිදා මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීමද සිදු වුණා. කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව සෑම වසරකම මේ මෙලෙස සිදු වෙනවා. ඒ අනුව අද දවසේ මේ සම්බන්ධ තීන්දුව ගන්නට නියමිත බවයි සඳහන්ව තිබෙන්නේ. දිවයින පුවත්පතේ වාර්තාවක් නියමුව 80ක් අස්වී රට යති ශ්‍රී ලංකන් අර්බුදයක කියලායි සඳහන් වෙන්නේ. ශිරාන් රණසිංහ ලියන්නේ ගුවන් නියමුවන් 80 දෙනෙකු පමණ අස්වී විදේශගත වීමට පටන් ගැනීම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යාම අර්බුදයකට ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව දිවයින සඳහන් කරනවා. මේ වන විට ගුවන් නියමුවන් ඉංජිනේරුවන් හා ගුවන් ශේෂ්ත්‍රී ප්‍රවීණයන් අස්වී විදේශ රටවල ගුවන් සමාගම්වල සේවයට යෑම වේගවත් වී තිබෙන අතර දැනටමත් සමාගමේ සිටින ගුවන් නියමුවන් හා ප්‍රවීණයන් 50කට ආසන පිරිසක් විදේශගත වී ඇතැයිද හිතම සඳහන් කරනවා. ඒ අනුව සමාගමේ සිටිය යුතු ගුවන් නියමුවන් 330න් මේ වන විට සිටින්නේ 250ක් පමණයි. 80 දෙනෙකු අස්වී පුද්ගල ආදායම් බද්ධ හා අනෙකුත් පහසුකම් සම්බන්ධ ප්‍රශ්න මුල් කරගෙන මේ අය විදේශගත වන බවයි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙක් සඳහන් කරන්නේ. විදේශ ගුවන් සමාගම් වලට යන අයට මිරටදී ලැබෙන වැටුපට වඩා 5-6 ගුණයක වැටුපක් පිට රටවල ගුවන් සමාගම් වලින් ගෙවන බවද හෙතම සඳහන් කළ බවයි සඳහන් වෙන්නේ. එහෙම නැති වුණොත් ලංකාවට පිට රටින් හරි කට්ටිය ගෙනලා මේ වැඩේ කරන්නට සූදානම් බව අමාත්‍යාංශය පැත්තෙනුත් තොරතුරු වාර්තා වෙනවා. ඒ සමගින් කෙටි විරාමයකට නැවතත් අපි පත්තර සිරස්තල සමගින් අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ සිරස්තලයකට. ලංකාවේ ගුවන් නියමුවන් ඉතා දක්ෂයින් බොහෝ සේවාවන්වලදී ඔවුන් දක්ෂයින් ලෙස කටයුතු කළා. මේ තෙවැනි පුවතක් ජීවිත 300ක් බේරගෙන නියමුවා යානය ආපසු කටුනායකට ගෙනෙයි කියලා පුවතක් වාර්තා කරනවා. ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා පැය 2යි විනාඩි 25ක කාලයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යලිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ඊයේ අලුයම ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කරනවා. මෙම යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු A330 අතර 300 එයාබස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 455 දරන මෙම ගුවන් යානය පෙරේදා රාත්‍රී 8:20ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණා. එහෙත් මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිලීම සිදුවන බව තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම නිසා ගුවන් නියමුවා විසින් මෙම ගුවන් යානයේ පැය 2යි විනාඩි 25ක ගුවන් ගැනීමකින් අනතුරුව යලිත් පෙරේදා රාත්‍රී 10:45ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්වීමට පියවරගෙන තිබුණා. ගුවන් යානයේ පැය 2කට අධික කාලයක් ක්‍රියාසර කළේ ඉන්ධන දහනය කළ පසු නිරුපද්‍රතිව ගොඩ බැස්වීම සඳහා කියලායි සඳහන්ව තිබෙන්නේ. මේ අය තමයි සේවය අතහැරලා යන්නට උත්සාහ කරන්නේ. මේ අය දක්ෂයෝ. ඒ නිසා අවශ්‍ය වැටුප් සහ ඔවුන්ගෙන් අය කරන බදු ගැන වැඩි අවධානයක් පරිපාලනයේ පැත්තෙන් එහෙම නැත්නම් පාලකීන්ගේ පැත්තෙන් ගත යුතුයි. දිවයින පුවත්පතේ වාර්තාව ටයිටන් ගොඩ ගැනේ ඇතුලෙන් හමු වුණේ සිරුරු වල කොටස්ද කියලා අහනවා. ඒමන්ති මාර්මගේ ලියන වාර්තාව කැනේඩියානු මුහුදු තීරයේ ශාන්ත ජෝන් ප්‍රදේශයෙන් පිපිරී ගිය සබ්මැරීනයේ ගොඩබාන කොටස එහි පිටුපස ආවරණය ඇතුළු කොටස් ගොඩ ගැනීමට සබ්මැරීනිය සොයා මෙහෙයුම් කටයුතු වල නිරත වූ කණ්ඩායම් පෙරේදා පියවරගෙන තිබුණා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අදාළ ඒකකයේ ප්‍රධානියා වන කපිතාන් ජේසන් නිව්බව පවසා ඇත්තේ ටයිටන් සබ්මැරීනය පිපිරී යාමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා තවත් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවත් එමගින් හෙළිදරව් කර ගන්නා කරුණු හරහා මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීමට මඟ පාදා ගනු ඇති බවයි සඳහන්ව තිබෙන්නේ. සිව්දෙස මේ පිළිබඳව පුළුල්ව විග්‍රහ කළා. අරුණ පුවත්පතේ පුවත පූජ්‍ය ස්ථාන සහ පූජ්‍ය පක්ෂ ලියාපදිංචියට කැබිනට් පත්‍රිකාවක් කියලා සඳහන් වෙනවා. වරුණි පෙරමුණ ලියන වාර්තාව මෙරට ඇති සියලුම පූජ්‍ය ස්ථාන සහ පූජ්‍ය පක්ෂ ලියාපදිංචි කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පවසන බවයි සඳහන්ව තියෙන්නේ. මෙතෙක් තියෙන ඒවා ලියාපදිංචි වෙලා නැද්ද? ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බොහෝ තැන්වල ලියාපදිංචි වෙලා තිබෙන්නේ. අද පුවත්පතේ වාර්තාව පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10353කගේ සේවය ස්ථීර කරනවා කියලා විශේෂ රාජ්‍ය ඇමති කියන්නේ පළාත් සභා පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුමුර මහතා කරන ප්‍රකාශය දිනේෂ් සමරකෝන් ලියන්නේ පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10353 දෙනෙකුගේ සේවය ස්ථීර කිරීමට තීරණය කර ඇති බව පළාත් සභා පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුමුර මහතා පැවසුවා. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අද පුවත්පත කළ විමසුම්කට පිළිතුරු දෙමින් හෙතම සඳහන් කළා. මෙම කම්කරුවන් පිරිසට අනියම් කොන්ත්‍රාත් සහ ආදේශක කම්කරුවන් ඇතුළත් වන බවත් මෙම කම්කරුවන් වර්තමානයේදී සේවය කරන බැවින් ඔවුන්
ඔවුන්ගේ සේවය ස්ථිර කළද රජයට බරක් නොවන බවත් පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුමර මහතා වැඩිදුරටත් පැවසූ බවයි සඳහන්ව තිබෙන්නේ. ඒ කියන්නේ විශේෂ දීමන එකතු වෙන්නේ නැද්ද දන්නේ සාමාන්‍ය ගෙවීම්ද දන්නේ ස්ථිර කළාට පස්සෙත් ලැබෙන්නේ. දිවෙන පුවත්පතේ වාර්තාව අලුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයෙක් පත් වෙනවා RML රත්නායක මහතා මානව හිමිකම් කොමිසමටත් නව සමාජිකයෝ කියලා දිවෙන වාර්තා කරනවා. මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාජිකයින් පත් කර ඇති බවයි සඳහන්ව තිබෙන්නේ. මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු LTB දෙහිදෙනිය මහතා පත් කර තිබෙනවා. එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයෙකු වන RMLA රත්නායක මහතා පත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. අලුත් මැතිවරණ කොමසාරිස්තුමා ආවම ඡන්දය තියයිද කියලයි බොහෝ දෙනෙකුට නම් හිතෙන්නේ. මේ අද පුවත්පතේ වාර්තාව රුපියල් 10-20 වුණා මෑත කාලයේදී ලොතරැයි එක මිල සාමාන්‍ය නැති බැරි මිනිස්සෙක් සහ තියෙන කෙනෙකුත් වැඩිපුර කීයක් හරි හොයාගන්න ස්විප් එකක්වත් ඇදෙයිද කියලා බලනවා. රුපියල් 10-20 වුණා දැන් 20-40 වෙලා අද වාර්තා කරනවා ලොතරැයියක් රුපියල් 40ක් වෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සිය ලොතරැයි මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ජූලි මාස 6 වෙනිදා සිට ලොතරැයි එක මිල රුපියල් 40ක් වෙයි කියලායි සඳහන්ව තිබෙන්නේ. 50ක් වුණා නම් 50 දීලා ගන්න තිබ්බා. සාමාන්‍යයෙන් එක කොලෙන් වැඩේ ආවර කරගන්න තිබ්බා. දිනමින පුවත්පතේ වාර්තාව තාවකාලික රියදුරු බලපත් වසර 2ක් සඳහා වළංගු කර ඇති බව සඳහන් වෙනවා. සුභාෂිනී සේනානායක ලියන්නේ 2022 මාර්තු 31 සිට 2023 ජූලි 30 වෙනිදා දක්වා කාලය තුල නිකුත් කළ තාවකාලික රියදුරු බලපත් වසර 2ක් සඳහා වළංගු බව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර සඳහන් කරන බවයි මෙහි දක්වා තිබෙන්නේ. මේ දිනමිනම වාර්තාවක් PC අතින් T56ක් පත්තු වී බියගම පොලිසියේ වෙඩිවරුසාවක් සැරයන් කෙනෙක් නූලෙන් බේරෙයි කියලත් සඳහන්. බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයෙකු අත රැඳි T56 ගිනියවයකින් වෙඩිපිට වෙඩිපත් වී පොලිස් සැරයන්වරයෙකුගේ ජීවිතයේද 99න් බේරී ඇතැයි කැලණිය කොට්ටාසේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසූ බවයි සඳහන්ව තිබෙන්නේ. හැබැයි රෝහල් ගත වෙලා පොඩි ප්‍රතිකාරයක් ලබාගෙන ඔහු බේරගෙන ඇවිත් තිබෙනවා. යන්තම් බේරිලා ගිය ආකාරයකුයි සඳහන් වෙන්නේ. අත්වැරදීම් උහම වුණාම මේ සම්බන්ධ නිලධාරීන් අතින් සෙසු අය ගැන කවර කතාද? ලංකාදීප පුවත්පතේ පුවත තරුණියකගේ නිර්වත් වූ Facebook දැමුවයි 500ක පිරිසක් තරුණයාගේ ගෙට ගහලා කියලා පුවතකින් වාර්තා වෙනවා. පොලිසිය අහසට වෙඩි තබා තුවාලකරු මුදා ගනී කියලායි සඳහන් වෙන්නේ. තරුණියකගේ නිර්වත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරියයි කියමින් 500ක පමණ පිරිසක් නිර්වේලි ප්‍රදේශයේ පිහිටි තරුණියෙකුගේ නිවස වටලා ඊට පහර දෙමින් සිටියේදී පොලිසිය අහසට වෙඩි තබා පිරිස විසිරුවා හැරිය බව අච්චුවේලි පොලිසිය පවසන බවයි දක්වා තිබෙන්නේ. මේ ප්‍රශ්න කොහෙවත් විසඳෙන තැනක් නැහැ. සමාජ මාධ්‍යයෙන් තමයි ප්‍රශ්න හැම එකක්ම නිර්මාණය කරන තැනට පත් වෙලා තිබෙන්නේ. සමාජ මාධ්‍ය තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ප්‍රධාන තැනක් බවට පත් වෙලා සමාජ මාධ්‍යයෙන්ම තමයි සමහර විට මේ 500 දෙනා එකතු කරන්නත් ඇත්තේ. පුංචි සිද්ධියක් 500ක් එකතු වෙලා පහර දෙන්නේ. මව්බිම පුවත්පතේ වාර්තාව කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියට විදේශ ගමන් තහනමක් කියලා පුවතින් තොරතුරු වාර්තා වෙනවා. මහනුවර කේල් සුරවීර ලියන්නේ කූට ලේඛන සකස් කොට කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙකු වන එම විදුහලේ හිටපු විදුහල්පතිනි PRCK රණසිංහ මහත්මියට විදේශගත වීම තහනම් කරමින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා නියෝග නිකුත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. මේ දිනවලත් අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ජාතික පාසල්වල සමුග පරීක්ෂණ පැවැත්වෙනවා. මේ වගේදී අක්‍රමිකතා බොහෝ තැන්වල සිදු වෙනවා. මේවා වළක්වා ගැනීමටයි මේ ප්‍රවෘත්ති තුලින් වැඩි දෙනා අවධානය යොමු කරන්නට ඕනේ. මේ ලංකාදීප පුවත්පතේ ඡායාරූපය වෑන්ඩ්‍රිය ගහක හැපිලා හිටපු රාජ්‍ය ඇමතිනි විජය කලා ඇතුළු තිදෙනෙකුට බරපතලයි කියලා ඡායාරූපය දක්වා තිබෙනවා. හලාවත පුත්තලම පාරේ මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී වෑන් රථයක් ඊයේ අලුයම අනතුරට ලක්වීමෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජය කලා මහේස්වරන් මහත්මිය ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසන බවයි දක්වා තිබෙන. හිටපු රාජ්‍ය ඇමතිවරිය මෙසේ අනුතරට පත් වෙලා තිබෙන්නේ. තත්ත්වය යම් තාක් දුරට බරපතලයි කියන පුවතුත් ඒ ආසේ වාර්තා වෙනවා. දිනමින පුවත්පතේ වාර්තාව හුලවාලි අදර ජාතික රූපවාහිනියෙන් සිනේ ඡායා ජාතික රූපවාහිනියේ සිනමා සත්කාරය යටතේ අද ඒ කියන්නේ 30 වෙනිදා රාත්‍රී 10ට හුලවාලි චිත්‍රපටය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනවා. මේ පිළිබඳව විචාරය 9:30 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වන බවත් සඳහන්ව තිබෙනවා. අපි දිවෙන කතුවරයා කරන අනාවරණයට මදකට අවධානය යොමු කරනවා. කුඩු මද්‍රව්‍ය මේවා සම්බන්ධව සමාජයේ ඉතා පුළුල්ව කතා කරනවා. කතුවරයා කියන්නේ කුඩු කඩේ කුඩු කරන යාන්ත්‍රණය කෙසේ විය යුතුද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව අහනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා කෝට්ටේ පාර අතර පසුගිය 27 වෙනිදා දුම්රියක් පිළිපැන්නා.
පසු අනාවරණය කරගත් පරිදි මේ අනතුරට හේතු වී ඇත්තේ කුඩුකාරයන් විසින් රේල් පීලිවල ඇන ගලවාගෙන යාම කියලායි සඳහන්ව තිබෙන්නේ. මේ දිනවල යකඩ කිලෝව මිලෙන් ඉතා ඉහළයි. යකඩ ඇන ගලවාගෙන ගොස් බෝතල් පත්තර කඩවලට විකිණීම හෝ පරණ කඩවලට විකුණා මේ වගේ ගන්න මුදලෙන් කුඩු ගන්න තැනට මේ කුඩුකාරයෝ පත් වෙලා ඇණයක් විකුණලා රුපියල් 2000කට 2500කට යකඩ ඇණයක් විකුණලා කුඩු පැකට් එකක් රුපියල් 2000කට ගන්න පරිසරයක් සමාජය තුල නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි රේල් පීලි නම් ගලවගෙන යන්නේ නැහැ. රේල් පීලි කපන්න බැරිඳ ඒවා උණු කරන්නට බැරිඳ හයි කාබන් යකඩ වලින් රේල් පීලි හදලා තියෙන හින්දා මේවා උණු කරන්නට බැරිඳ රේල් පීලි ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. අනිත් හැම තැනම මෙවැනි තත්ත්වයන් ඇති වෙලා කියලායි සඳහන් වෙන්නේ. හැබැයි බොහෝ රටවල නම් ලතින් ඇමරිකාවේ කොලොම්බියාව වැනි රටේ කුඩු මර්ධනය කිරීම සඳහා දැනටමත් ඉතාමත්ම ප්‍රබල වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. හම්බෙච්ච තැන වෙඩි තියෙන බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ එහෙම කරොත් පුද්ගලික තරහ මරහවල් වලට වෙඩි තියලා මරණ තැනට පත් වෙයි කියලායි කියන්නේ. හැබැයි කෙසේ නමුත් තද නීති මේවට ගේන්නට ඕනේ කියලා කතුවරයා යෝජනා කරලා තිබෙනවා. අපි දවසේ කාටුන් කීපයකට අවධානය යොමු කරනවා. මේ දිවයින පුවත්පතේ ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එක ශ්‍රී ලංකන් එකේ ගුවන් යානා පදවන්න නියමුවෙක් නැහැ කියන්නේ කියලා පුවතක් වාර්තා වෙනවා. ඉතින් ඕන කෙහෙල් මලක් කියලා විකුණලා දැම්ම නම් ඉවරයිනේ කියලායි අනිත් පැත්තෙන් කියවෙන්නේ. මේ මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුන් එක ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිදුවන දේ ජාතිය අමතා රටට කියන්න කියලා සජිත් මහත්තයා කියනවා. ඔව් ඉතින් ඊට පස්සේ මට පුළුවන් ජාතිය අමතන්න කියලායි සඳහන් වෙන්නේ. මේ අද පුවත්පතේ ජනරාණි කාටුන් එක පත්තරේ බලනවා ලොක්කෙක් රිලව් ටික රටපටවනවා නම් ගන්න චීන සමාගම ලෑස්තිලු. ජනරාණි කියන්නේ ඇමති කටවරද්ද ගත්තනේ ඇයි කියලා අහනවා. රිලව් රටපටවා ගන්න කියන්නේ නැතුව රිලව් ප්‍රතිව්‍යුහගත කරනවා වගේ වචනයක් කිව්වා නම් වැඩේ ගොඩ කියලායි කියන්නේ. මේ මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක පළාත් පාලන මැතිවරණය සම්බන්ධවත් කතාවක් යනවා. පළාත් පාලන බලය හිටපු මන්ත්‍රීලා අතට යනවලු. එතකොට අහන්නේ මරිසිපාල කූ අර ඡන්දේ නොතිබ්බොත් පාරට බහිනවා කියපු අය දැන් කෝ කියලා යහන්නේ. සමගින් අපි දවසේ පත්තර සිරස්තල වලින් ඔබෙන් සමුගන්නවා. ඔබට යහපත් සුවදායි දිනයක් ප්‍රාර්ථනා කරමින්